Good evening to you all. I'm extremely joyful and happy to be in God's house today after a very long time. How about you? Same. Are we happy? Yeah. Yes? Yes. I can't hear. Yes? Yes. Yes. Amen, amen, amen. So, no sooner Hashanta told me that we might have a possibility to come to church Saturday and Sunday. I mean, that was the best news I've been hearing for quite a long time. It's God's purpose, it's God's plan. Whatever happens, it's going to be of God's will if we submit to Him. Amen? Amen. Amen. Let us pray and let us dedicate this time to God's hands. අපි ආඥා කරලා අපි මේ කාලය අපේ ජීවිත අපි උන්වහන්සේට බාර කරලා උන්වහන්සේට කියමු උන්වහන්සේ කැමති ආකාරයෙන් උන්වහන්සේගේ දේමය තුල ක්‍රියා කරන්න කියලා. අපේ දෙයක් නෙමෙයි, අපේ ශක්තියක් නෙමෙයි, අපේ පුළුවන්කාරකමක් නිසා නෙමෙයි, නමුත් උන්වහන්සේ බලවත් නිසා, උන්වහන්සේ අපිට ප්‍රේම කරන දෙයයන් වහන්සේ නිසා අපි උන්වහන්සේට අපේ ජීවිතත් මේ කාලෙත් බාර කරමු. අපි ආඥා කරමු. අතිමහත්ව මාතර දේව්‍යානිනී ඔබ වහන්සේට ප්‍රශංසා කරන ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. බොහෝ කාලයකට පස්සේ ඔබ වහන්සේගේ සභාව ඔබ වහන්සේගේ මේ දේවමෙදර තුල নমස්කාර කරන්න ඔබ වහන්සේ අපේ කැඳවුණු නිසා ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා දේව්‍යානිනී. ආදර දේව්‍යානිනී කුමන බාධකයක් තිබ්බත් මොන වගේ ප්‍රශ්න කම්කටොළු තිබ්බත් ඔබ වහන්සේ අපිත් සමග හැම මොහොතකම ඉන්දිමින් ස්වාමීනි අපේ බලාගත් නිසා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා දේව්‍යානිනී. ආදර දේව්‍යානිනී බොහෝ පීඩාවන් මැද්දේ වුණත් ස්වාමීනි ඔබ වහන්සේ අපිව ශක්තිමත් කරමින් අපිව ධෛර්යමත් කරමින් ස්වාමීනි අපිව රැක බලා ගනිමින් අපිව ඉදිරියට ගෙනාවු නිසා ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා දේව්‍යානිනී. මේ මොහොතේ මේ අවස්ථාවේ ස්වාමීනි ඒ සියලු දේටම ස්වාමීනි ඒ හැම කාරණාවකටම ස්වාමීනි ඔබ වහන්සේට ප්‍රශංසා කරන්න, ඔබ වහන්සේට ස්තුති කරන්න, ඔබ වහන්සේට নমස්කාර කරන්න, ඔබ වහන්සේ අපිට හදවතක් දෙන්න දේව්‍යානිනී. ආදර දේව්‍යානිනී අපි නැවත මතක් කරලා සිටිනවා ස්වාමීනි අපේ කිසිම හැකියාවක්වත් අපේ පුළුවන්කාරකමක්වත් අපේ කිසිම දෙයක් නැහැ ස්වාමීනි. ඔබ වහන්සේගේ දයාව, ඔබ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේගේ ප්‍රේමය අපිට වටින නිසා අපි ඔබ වහන්සේගේ පාදපාමුලට එනවා දේව්‍යානිනී. ආදර දේව්‍යානිනී අපිව බාර ගන්න, අපේ ප්‍රශංසාවන් බාර ගන්න, අපේ নমස්කාරය බාර ගන්න දේව්‍යානිනී, අපේ ජීවිත ඔබ වහන්සේ බාර ගන්න දේව්‍යානිනී. ආදර දේව්‍යානිනී ආයේ ඉස්සරහට මේ දේවයන් දෙකෙන් පස්සේ අපිට පල්ලියට එන්න බැරි වුණත් ස්වාමීනි ඔබ වහන්සේත් අපිත් එක්ක ඉන්න දෙවියන් වහන්සේ නිසා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා දේව්‍යානිනී. ආදර දේව්‍යානිනී අපි කැමති ඔබ වහන්සේගේ දේවස්ථානයට එන්න, අපි කැමති ඔබ වහන්සේගේ සෙනගත් එක්ක එකතු වෙන්න දේව්‍යානිනී. ආදර දේව්‍යානිනී ඔබ වහන්සේ කැමති විදියට ඔබ වහන්සේ අපේ ජීවිත හසුරවන්න දේව්‍යානිනී. ඔබ වහන්සේගේ සැලැස්ම අපේ සැලැස්මට වඩා ඉහළින් තියෙන නිසා, ඔබ වහන්සේගේ සැලැස්ම සර්ව සම්පූර්ණ නිසා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා දේව්‍යානිනී. ඔබ වහන්සේට নমස්කාර කරනවා, ඔබ වහන්සේ ප්‍රශංසා කරනවා දේව්‍යානිනී. ආදර දේව්‍යානිනී යක්ෂයාට ස්වාමීනි ඔබ වහන්සේට විරුද්ධ වෙන්න, ඔබ වහන්සේගේ දෙයට විරුද්ධ වෙන්න ස්වාමීනි කිසිම බලයක් නැති නිසා ඔබ වහන්සේට ප්‍රශංසා කරන දේව්‍යානිනී. මන්ද ස්වාමීනි ඔබ වහන්සේ දෙයක් නියම කරලා තියෙනවා නම් ස්වාමීනි ඒ අනිවාර්යයෙන් වෙන නිසා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරන දේව්‍යානිනී. ආදර දේව්‍යානිනී ඔබ වහන්සේ අස්තර අපේ ජීවිත බාර කරන්නේ නාසරේ ස්වාමීන් තුමුට. ආමේන්. 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 Let us all rise into our feet. Let us sing our first chorus. King of Kings and Lord of Lords. We are going to shout it in the street, Jesus is Lord. Amen. So let us all lift our voices to God and let us praise Him. Let us worship Him with thankful and joyful hearts. We'll sing this chorus. King of Kings and the Lord of Lords, we're gonna shout it in the street. Jesus is Lord. King of Kings and the Lord of Lords, we're gonna shout it in the street. Jesus is Lord. King of Kings, Lord of Lords, we're gonna shout
राजुंगे राजा स्वामी के स्वामी मम गायमी उस्तादिन येशुस स्वामी राजुंगे राजा स्वामी के स्वामी मम गायमी उस्तादिन येशुस स्वामी Swami, King of Kings, King of Kings, King of Kings, and the Lord of Lords, Lord of Lords. We're gonna shout it in the street. Jesus is Lord. King of Kings, King of Kings, King of Kings, and the Lord of Lords, Lord of Lords. We're gonna shout it in the street. Jesus is Lord. I just can't stop praising His name. I just can't stop praising His name. I just can't stop praising His name of Jesus. I just can't stop praising His name. I just can't stop praising His name. I just can't stop praising His name of Jesus. I just can't stop. I just can't stop praising His name. I just can't stop praising His name. I just can't stop praising His name of Jesus. King of Kings, King of Kings, and the Lord of Lords. We're gonna shout it in the street. Jesus is Lord. King of Kings, King of Kings, King of Kings, and the Lord of Lords, Lord of Lords. We're gonna shout it in the street. Jesus is Lord. Hallelujah. Let us all take this time to praise and thank God for everything. Let us lift our voices to Him. Let us give Him glory for everything that He has done for us. Let us continue to praise God with all our hearts, with what we have inside. Let us worship and praise Him. Father, we want to give you glory, Father. We want to praise you because you are a loving God, because you are a caring God. Father, because you have called us to your presence. Father, because you have called us your children. Father, because you have given us the opportunity to worship you, Father. We give you glory and we praise you, Father. Father, we praise you because you are a good God. Father, we praise you because you are a caring God. Father, we praise you because you are our God. Father, even though we are unworthy, your grace is sufficient for us, Father. Father, we want to praise you and thank you for your mercies for us. Father, we want to give you glory because you are our God, Father. We praise you, we give you glory, and we thank you, Father. Father, despite everything that surrounds us, we want to praise you, Father, because we can hold on to you, because we can have hope in you, because we have a glorious life in you, Father. Father, we want to thank you, Father, because we have an eternity of joy in you. We praise you, Father, even though we are not worthy of any of it. We want to praise you, Father, because you have loved us that much that you have kept it in store for us. We want to praise you, Father. We want to give you glory. अति महत्व मात्र देवी प्याने उपवास प्रशंसा करना देवी प्याने उपवास रवि नमस्कार करना उपवास पे देवियन वहां से निसा उपवास पे प्रेम करना देवियन वहां से निसा उपवास से आपी ज्ञान पालन देवियन वहां से निसा भी उपवास प्रशंसा करना देवी प्याने आदर देवी प्याने उपवास रवि नमस्कार करना मंद स्वामी ने आपी उपवास से आपी दिलती ना उपवास से आपी देन याना किसी में देखा किसी वाटिना का मक नेत आपी टा नेती ने उन्नत स्वामी ने उपवास के प्रेम उपवास के दाया करुणा आपी टा एपमना आपी जीवित वाटिनी निसा भी उपवास प्रशंसा करना देवी प्याने आदर देवी प्याने उपवास पे देवियन वहां से निसा भी उपवास प्रशंसा करना उपवास रवि नमस्कार करना स्वामी ने हालेलुया स्वामी प्रशंसा
berkabing karuna gunayen mata ada kesua mage nama kia samida daya berkabing karuna gunayen mata ada kesua mage nama kia samida ini madma sitina vita nub mage nahi kiya jal madma sitina vita nub mage nahi kiya gilihenna daida nodi madhavenna ida nodi suratin marakagena obagena diya gilihenna daida nodi madhavenna ida nodi suratin marakagena obagena diya daya berkabing karuna gunayen mata ada kesua mage nama kia samida daya berkabing karuna gunayen mata ada kesua mage nama kia samida ini madma sitina vita nub mage nahi kiya jal madma sitina vita nub mage nahi kiya gilihenna daida nodi madhavenna ida nodi suratin marakagena obagena giya gilihenna daida nodi madhavenna ida nodi suratin marakagena obagena giya gilihenna daida nodi gilihenna daida nodi madhavenna ida nodi suratin marakagena obagena giya අතිඋතුම් දෙවියන්ණනි ඔබ වහන්සේගේ පාද පාමුල අපි නැවතෙනවා ස්වාමිනේ ආදර දෙවියන්ණනි ඔබ වහන්සේට නමස්කාර කරන්න ඔබ වහන්සේ ප්‍රශංසා කරන්න ඔබ වහන්සේට ගීත ගායනා කරන්න ඔබ වහන්සේ අපිට දුන්න අවස්ථාව ගැන අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා දෙවියන්ණනි ආදර දෙවියන්ණනි ඔබ වහන්සේගේ දරුවන්ව ශක්තිමත් කරන්න ඔබ වහන්සේගේ දරුවන්ව ධෛර්යමත් කරන්න ඔබ වහන්සේගේ දරුවන්ව බලවත් කරන්න ඔබ වහන්සේගේ වචනය ඔබ වහන්සේගේ දාසය තුලින් අපිට දෙන්න යන නිසා ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා දෙවියන්ණනි ආදර දෙවියන්ණනි අපේ ඔහුගේ ජීවිතය ඔහුව ඔබ වහන්සේගේ වචනය සියල්ල ඔබ වහන්සේ හස්තට බාර කරනවා දෙවියන්ණනි ආදර දෙවියන්ණනි ඒ හැම වචනයක් තුලින්ම ස්වාමීනි ඔබ වහන්සේට තවත් ලං වෙන්න ඔබ වහන්සේට අපේ ජීවිත බාර දෙන්න දෙවියන්ණනි ඔබ වහන්සේ වෙනුවෙන් කැප වෙන්න ස්වාමීනි ඔබ වහන්සේ අපිට අඬ ගසන්න අපිට කතා කරන්න දෙවියන්ණනි ආදර දෙවියන්ණනි අපේ ජීවිත යම් විදියකින් මලානක වෙලා තියෙනවා නම් අප්‍රාණික වෙලා තියෙනවා නම් දෙවියන්ණනි දුර්වල වෙලා තියෙනවා නම් අධෛර්යමත් වෙලා තියෙනවා නම් දෙවියන්ණනි ආදර දෙවියන්ණනි ඔබ වහන්සේගේ වචනයේ තියෙන බලවත්කම අපි විශ්වාස කරනවා දෙවියන්ණනි ඔබ වහන්සේගේ වචනේ ඒ බලවත්කමින් දෙවියන්ණනි ඔබ වහන්සේ අපේ ජීවිත වෙනස් කරන්න අපේ ජීවිත හදන්න දෙවියන්ණනි අපේ ජීවිත අපි සියලු දෙනාගේම ජීවිතයක් ස්වාමීනි ඔබ වහන්සේ වගේ වෙන්න ඔබ වහන්සේ අපිට කතා කරන්න දෙවියන්ණනි ආදර දෙවියන් අපි සියලු දෙනා බාර වෙන්නේ නාසයේ ස්වාමීන් වහන්සේ තුමු නාමයෙන් ආමෙන් කරුණාකර වාඩි වෙන්න
The Bible reading is taken from Nehemiah chapter 1, reading from verses 1 to 11. The words of Nehemiah the son of Hakaliah. It came to pass in the month of Chislev, in the 20th year, as I was in Shushan the citadel, that Hanani, one of my brethren, came with men from Judah. And I asked them concerning the Jews who had escaped, who had survived the captivity, and concerning Jerusalem. And they said to me, the survivors who are left from the captivity in the province are there in great distress and reproach. The wall of Jerusalem is also broken down, and its gates are burned with fire. So it was when I heard these words that I sat down and wept and mourned for many days. I was fasting and praying before the God of heaven. And I said, I pray, Lord God of heaven, O great and awesome God, you who keep your covenant and mercy with those who love you and observe you. Observe your commandments. Please let your ear be attentive and your eyes open, that you may hear the prayer of your servant, which I pray before you now, day and night, for the children of Israel, your servants, and confess the sins of the children of Israel, your servants, of Israel, which we have sinned against you. Both my father's house and I have sinned. We have acted very corruptively against you, and have not kept the commandments, the statutes, nor the ordinances which you commanded your servant Moses. Remember, I pray, the word that you commanded your servant Moses, saying, if you are unfaithful, I will scatter you among the nations. But if you return to me and keep my commandments and do them, though some of you were cast out to the furthest part of the heavens, yet I will gather them from there and bring them to the place which I have chosen as a dwelling for my name. Now these are your servants and your people, whom you have redeemed by your great power and by your strong hand. O Lord, I pray, please let your ear be attentive to the prayer of your servant and to the prayer of your servants who desire to fear your name. And let your servant prosper in this day, I pray, and grant him mercy in the sight of this man. For I was the king's cupbearer. This is the word of the Lord. Good evening, dear brothers and sisters. I'm really happy to see you all. I know it's in small numbers, but it's because of the short notice we had to give, because I had to, even Tisaya helped me to fight with PHI. So we finally got the approval for a small crowd. Anyway, I'm really happy that we could physically meet today. Praise the Lord. Our guest speaker today, Brother Danan, he is not a strange person to us. He has been supporting us, delivering messages, good messages, very friendly and powerful messages with us. So thank you, sir, sparing your valuable time with us. And
I'm sorry, it was also a small notice with the topic. Very sorry. But anyway, I know God will guide you, and it's a big blessing for us, you being with us. And I thank our chairman, Reverend Bucks, for coming today and being with us. Thank you, brothers and sisters. I think you will, pardon us for small notice with these things, but we arranged everything. We cleaned yesterday totally. Samson, Tony Aya, and everybody helped. So it's praise to God. Thank you, sir. Come. Thank you, and it's good to be back. බොහොම ස්තුතියි මෙතන යලිත් පැමිණෙන්න ලැබීම ගැන සතුටු වෙනවා. And I have a surgeon interpreting for me with a mask. So වෛද්‍යාචාර්යවරයෙක් පරිවර්තනය කරනවා. I'm sure you got sick of hearing about COVID. මම විශ්වාස කරනවා ඔබට දැන් කොවිඩ් ගැන අහලා එපා වෙලා කියලා. But that's our topic for today also. නමුත් අපගේ අද දවසේ තේමාවත් ඒකමයි. How to maintain a good Christian testimony in times such as this, like the COVID pandemic. අපගේ කිතුණුවන් වශයෙන් සාර්ථක සාක්ෂිකරුවන් නිසා අපි කොහොමද මෙවැනි පීඩා සහිත කාලෙදී නම් කොවිඩ් වගේ පීඩාකාරී කාලවලදී අපි කොහොමද අපේ සාක්ෂි රැකගන්නේ කියන එකයි. Perhaps not in our lifetime, but maybe our parents' generation and our grandparents' generation, we have had worse problems. දැන් අපගේ ජීවිත කාලයේදී නොවේ නමුත් අපගේ මුතුන් මිත්තන්ගේ කාලයේදී අපිට මීට වඩා දරුණු කාලවල වලට මුණ දෙන්න තිබිලා තියෙනවා ලෝකයට. There was the Spanish flu almost 100 years ago. මීට අවුරුදු 100කට පමණ පෙර තිබුණා මේ මහා වසූරිය වසංගතය. 50 million people died. මිලියන 50ක් මිය ගියා. Then World War I, 1914 to 1918, 40 million deaths. ලෝක යුද්ධය නම් 1914 සිට 18 දක්වා මිලියන් 14ක් මිය ගියා. Then World War II, 1939 to 1945, 75 million deaths. ඊට පස්සේ 1939 සිට 45 දක්වා තිබුණා වූ දෙවෙනි ලෝක යුද්ධයේදී 75ක් මිලියන මැරුණා. But COVID has introduced new problems in our lives. නමුත් කොවිඩ් එක අපේ ජීවිතේට අලුත් ප්‍රශ්න ඇති කරලා තිබෙනවා. When the war ended, I thought that will be the end of curfews in our country. මා විශ්වාස කළා අපේ ලංකාවේ යුද්ධය ඉවරුණාට පස්සේ මේ ඇඳිරි නීතිය ඒ සමගම ඉවර වෙයි කියලා. But then the April 2019 bombings brought curfews back, and then long curfews during COVID. නමුත් අපිට අපේ පාස්කු ඉරිදා බෝම්බයෙන් පස්සේ අපිට ඇඳිරි නීති වලට මුහුණ දෙන්න වුණා. ඊට පස්සේ කොවිඩ් නිසා දීර්ඝ ඇඳිරි නීති වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. And for all of us, the kind of problems that we are going through, like the travel bans, the lockdowns, the closure of businesses, loss of jobs, economic problems, all these are relatively new to us. දැන් අපි මේ කාලේදී මුහුණ දුන්නා වූ අපේ ගමන් බිමන් සංචරණය සීමා වීම, ලොක්ඩවුන්ස්, අපේ රැකියාවල් නැතිවීම, අපේ ව්‍යාපාර කටයුතු අඩපණ වීම මේ සියල්ල අපිට අලුත් වූ අත්දැකීම් වී තිබෙනවා. But what is interesting is that when God calls us to be His witnesses, it's not only during good times, but also during bad times. නමුත් වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් කැඳවන විට ඒ කැඳවීම තිබෙන්නේ යහපත් කාලවලදී පමණක්ම නොවේ අයහපත් කාලවලදීත් එසේ වෙන්නටයි. A lot of Christians are behaving as if they'll be good witnesses only when things are good. බොහෝ කිතුණුවන් අද හැසිරෙන්නේ එනම් යහපත් කාලවලදී උන් සාක්ෂිකරුවන් වශයෙන් ජීවත් වෙන්න පුළුවන් විදියටයි. But always remember, often the best work that we do is done during difficult times. නමුත් ඔබ මතක තබා ගත යුතු වැදගත් සාධකයක් නම් අපට කළ හැකි උපරිම යහපත්ම කාර්යය අපට කළ හැක්කේ නපුරු වූ කාලවලදී.
I've used the example of the book Pilgrim's Progress. මේ පිල්ග්‍රිම්ස් වන්දනා කරුගේ මේ ගමන ගැන ඒ ජෝන් බනියන් ලිව්වා වූ පොත ගැන අපි ගන්න යන්නේ අද. Some of you may have read it, සමහරව මේක කියවන්නට ඇති. but if you haven't read it, it's a good book to read. ඒක ඔබ කියවලා නැත්නම් හොඳ පොතක් එක කියවන්න. The author, John Bunyan, was in prison in Yorkshire in England. මේකේ කතුරුතුමා ජෝන් බනියන් යෝක්ෂයර් එංගලන්තයේ යෝක්ෂයර් සිරගෙදරක සිටියේ ඒ කාලේදී. And he wrote that book while he was in prison. ඔහු ඒ පොත ලිව්වේ සිරගෙදර ඉන්න කාලේදී. Until 1980, නමුත් 1918 වෙනතෙක් this book was the second best seller in the world after the Bible. බයිබලයට පස්සේ මේ ලෝකයේ තිබුණා වූ විශිෂ්ටතම ග්‍රන්ථ අතරින් දෙවෙනි ග්‍රන්ථය තිබුණේ මේ පොතයි මේ Pilgrim's Progress කියන පොතයි. So I've got 7 points on how to be effective witnesses for Christ in difficult times. ඉතින් මට අද කරුණු 7ක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දරුණු කාලවලදී නපුරු කාලවලදී සාර්ථක කිතුණු සාක්ෂිකරුවන් වශයෙන් අපි ජීවත් වෙන්නේ කෙසේද කියලා බලන්න. And it's from the life of Nehemiah. අපි ඒ බලන්න යන්නේ නෙහෙමියාගේ ජීවිතයෙන්. And that was what was read to us today in the Bible lesson. අද අපගේ බයිබල් කියවීමේදී අපි කියුනේ ඒ කොටස තමයි. So Nehemiah 1:1-4, I will read it again. නෙහෙමියා පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි සිට හතරවෙනි පද දක්වා අපි නැවත වාරයක් කියවන්නම්. They said to me, it's part of 1:1-4, those who survived the exile and are back in the province are in great trouble and disgrace. The wall of Jerusalem is broken down and its gates have been burned with fire. When I heard these things, I sat down and wept. For some days, I mourned and fasted and prayed before the God of heaven. හගලියාගේ පුත්‍ර වූ නෙහෙමියාගේ කතා වස්තුවයි. 20 වෙනි අවුරුද්දේ කිස්ලේව් මාසයේ සූෂාන් මාලිගාවේ මා සිටි කල මාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් වූ හනානීද ඔහු සමග තවත් මිනිස්යෝද යුදයෙන් ආවෝය. එවිට වහල්කමින් ගැලවී ඉතුරු වුණ යුදෙව්වරුන් ගැනද යෙරුසලම ගැනද ඔවුන්ගෙන් විචාලෙමි. ඔහු කතා කොට වහල්කමෙන් ඉතුරු වී ඒ රටේ සිටින්නෝ මහත් විපත්තියනුත් නින්දාවෙනුත් පෙළති. යෙරුසලමේ පෞරද කඩා දමා තිබේ. ඒකේ දොරවල්ද ගින්නෙන් දමා තමා තිබේ යයි මට කීවෝය. මම ඒ වචන ඇසූ කල හිඳගෙන හඬා කීප දවසක් වැළපී निराहारව සිට ස්වර්ගීය දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෙසේ යාඥා කළෙමි. Okay. So the first point is that if we are to overcome tough times, we have to be right with God. දැන් අපි ඉගෙන ගන්න යන පළවෙනි කාරණාව නම් අපි දරුණු කාලවලදී සාර්ථකව ඉන්නට නම් දෙවියන් වහන්සේ සමග අපි නිවැරදිව බැඳී සිටින්න අවශ්‍යයි. And in verse 4, Nehemiah tells us or shows us how to be right with God. හතරවෙනි පදයේ නෙහෙමියා අපිට පෙන්වනවා දෙවියන් වහන්සේ සමග නිවැරදිව සිටින්නේ කොයි ආකාරයෙන්ද කියලා. Sometimes as believers, we can still be in a strained relationship with God. අපි ඇදහිලිවන්තයන් වූ නමුත් අපේ සහ දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාවයේ තුවාල වුණා වූ තත්වයක අපි පත්වී සිටිනවා වෙන්න පුළුවන්. So the background is that the children of Israel were captives in a foreign land. දැන් මෙහි පසුබිම නම් ඊශ්‍රායල් දරුවන් පිටස්තර දේශයක වහලුන්ව සිටියා. A few years before this, in 586 BC, Nebuchadnezzar from Babylon went and destroyed Jerusalem and Judah. මීට අවුරුදු කිහිපයකට පෙර එනම් ක්‍රිස්තු පූර්ව 586 දී නෙබුකද්නේසර් බබිලෝනිය සිට ගොස් මේ අයව වහල්කමට ගත්තා. Now people were coming from Judah and Jerusalem, and they are telling Nehemiah that the walls of Jerusalem were broken down and the gates of Jerusalem was burnt down and everything was in a very bad state. දැන් ඒ යුදේශයට පැමිණියා වූ අය නෙහෙමියාට දැන් පවසනවා ඒ කියන්නේ පෞර කඩලා තාප්පේ සම්පූර්ණ නගරේ තාප්පේ කඩලා එතනම දොරවල් කොඩවල් ඔක්කොම ගිනි තියලා ඉන්නා වූ අය බොහොම නිඳිත තත්වයක පත්වී සිටිනවායි කියා. So what did Nehemiah do when he hears that news? දැන් මේ කනගාටුදායක ආරංචිය ලැබුණාම නෙහෙමියා කුමක්ද කරන්නේ?
What do most Christians in Sri Lanka do when they hear bad news? දැන් නරක ආරංචියක් ලැබුණාම බොහෝ කිතුණුවන් ලංකාවේ ඉන්න අය මොනවද කරන්නේ? They start blaming the government, ඔවුන් ආණ්ඩුවට දොස් කියනවා, or they'll start blaming God, නැත්නම් දෙවියන් වහන්සේට දොස් කියනවා. and they'll start saying negative things, ඊට පස්සේ ඔවුන් ඍණාත්මක අසුභවාදී දේවල් කියනවා. and they do everything possible other than the right thing. ඔවුන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඔවුන්ට කරන්න පුළුවන් දේවල් හරි දේ හැර. So what did Nehemiah do? කුමක්ද නෙහෙමියා කළේ? He did three things. ඔව් කාරණා තුනක් කළා. Nehemiah chapter 1 and verse 4, he does those three things. මේ පළවෙනි පරිච්ඡේදයේ හතරවෙනි පදයේ නෙහෙමියාගේ ඔව් මේ කාරණා තුන කරනවා. First thing, interesting, it says, the Bible says that he sat down. ප්‍රථමයෙන් කියනවා ඔහු හිඳගත්තායි කියලා. Now, sitting in the Bible often symbolizes lack of or rest from activity or lack of activity. දැන් මේ හිඳගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ කාර්යශීලී භාවයෙන් ඉවත් වීම නැත්නම් කාර්ය අඩුවයි තිබීම. Sometimes it also symbolizes completed work. සමහර අවස්ථාවලදී ඒක සංකේතවත් වෙනවා සම්පූර්ණ කරන ලද වැඩ කටයුතු. Like the Lord Jesus is seated at the right hand of the Father because he has completed our work of redemption. මන්ද අපගේ ස්වාමී යේසුස් වහන්සේ පියාණන් වහන්සේගේ දකුණු හස්තයේ අද වාඩි වී සිටිනවා, ඉඳගෙන සිටිනවා. මන්ද උන්වහන්සේ ගැලවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර අවසන් නිසා. So the first thing that Nehemiah did was to sit down. ඉතින් නෙහෙමියා කළා පළමුවෙනි දේ නම් ඔහු හිඳ ගැනීමයි. Because if we have to become right with God, if we have to become holy, it can't be done in a hurry. දැන් අපි දෙවියන් වහන්සේ සමග නිවැරදි වෙන්නට නම් අපි සුද්ධව ඉන්නට නම් ඒක ලහිලහියේ අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. One of the greatest challenges of the 21st century is that our lives are so busy. දැන් අපිට 21 වෙනි සීවාසයේ තිබෙනා වූ ඊටම දරුණුම අභියෝග වලින් එකක් නම් අපේ ජීවිත අධික ලෙස මේ කාර්යශූරී වීමයි. So we have no time for God. අපිට දෙවියන් වහන්සේ වෙනුවෙන් කාලයක් නැහැ. So everything is rushed, even our services are rushed sometimes. අපි සෑම දෙයක්ම අපි ලහිලහියේ හදිසිය කරන්නේ. අපේ දේවමයන් පවා අපි හදිසිය කරන්නේ. So there are times when we have to stop everything and sit down at the feet of the Lord. ඉතින් සමහර අවස්ථාවල් තිබෙනවා අපිට අපි කරන සියලු දේම නතර කරලා දෙවියන් වහන්සේගේ පාද පාමුලට ඇවිත් රැඳී සිටීම. In fact, COVID gave us that opportunity. ඇත්තටම COVID අපිට ඒ අවස්ථාව ලබා දුන්නා. In fact, COVID gave us more time. COVID අපිට අධික කාලයක් දුන්නා. Why? We didn't have to travel to work. මන්ද අපිට වැඩට යන්න ගමන් කරන්න තිබුණේ නැහැ. I have to travel only 8 kilometers to go to office from home. දනන් සහෝදරයාට ගෙදර ඉඳලා මේ කාර්යාලයේ තිබෙන්නේ කිලෝමීටර් 8යි. But it used to take me 45 minutes. ඒක විනාඩි 45ක් යනවා. So during COVID, කාලයේදී so I woke up in a room here and I walked up to the room there to work. උඩ තිබුණේ මේ කාමරේ ඉඳලා අනිත් කාමරේට ගිහිල්ලා වැඩ කරන්න පමණයි. So I saved about 1.5 hours of travel. පැය එකමාරක් ගමන් කාලය මට ඉතිරි වුණා. All kinds of unnecessary activities came to an end. අනවශ්‍ය වූ ක්‍රියාදාමයන් බොහෝමයක් නතර වුණා. So during COVID, we would have had more time that we could have spent with the Lord. දැන් ඇත්තටම මේ කොවිඩ් කාලයේදී දෙවියන් වහන්සේ සමග ගත කරන්න අපිට අධික කාලයක් අපිට ලැබුණා. So it is important for us to take a time of rest and cease from our activities and to spend that time with the Lord. ඉතින් අපේ සාමාන්‍ය කටයුතු වලින් ඉවත් වෙලා ඒවා නතර කරලා දෙවියන් වහන්සේ සමග කාලය ගත කිරීම ඉතා වැදගත්. I'll read from 1 Peter 1:15 and 16. It's up there on the screen. Oh, what a minute. Okay, right. On the screen. But just as he who called you is holy, so be holy in all you do, for it is written, be holy because I am holy. එක පේතෘස් 1:15 කියා තිබෙනවා මෙන්න මේ ආකාරයෙන් නුඹලා කැඳවූ තැනන් වහන්සේ ශුද්ධව සිටිනාක් මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටපල්ලා. The next thing that he did, we are still on the first step. After sitting down, he wept and he mourned. අපි තාමත් ඉන්නේ පළවෙනි කාරණාවේදී ඔහු ඉඳගත්තට පස්සේ ඔහු කරපු දේ තමයි වැළපීම හැඬීම. Sermon on the Mount. Sermon on the Mount. Right. අපි කන්ද උඩ දේශනාව වෙතට ගොත්. Matthew chapter 5. මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ. I'm sure some of you know it by heart. සමහර ඔබ ඒ කටපාඩමින් දන්නවා. And the Lord says, blessed are the poor in spirit, for theirs is the kingdom of heaven.
සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය මොකද ස්වර්ග රාජ්‍ය උන්ගේ කියලා ස්වාමීන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. And blessed are they that mourn, for they shall be comforted. විලාප නගන්නෝ ආශිර්වාද ලද්දෝය මන්ද උන්ව සනසුන් ලබන්නෝය කියා. That second part, sometimes you hear it being preached as a sermon at funerals. සමහර අවස්ථාවලදී මේ දෙවෙනි කොටස අපිට ඇහෙන්න ලැබෙන්නේ අවමංගල්‍ය දේව මෙහෙයන්වලදී තමයි. But the real context of the Sermon on the Mount, the Beatitudes, is primarily about repentance and turning back to God in order to produce the fruit of righteousness. දැන් ඇත්තටම කන්දවුල දේශනාවේ හරය නම් අපි දෙවියන් වහන්සේ සමග හරියාකාරව ගමන් කරමින් ශුද්ධාත්මයන් වහන්සේගේ ඵලය දැරීම සම්බන්ධයෙන්යි. So Nehemiah didn't blame anybody. නෙමියා කාටවත් දොස් පැවරුවේ නැහැ. He didn't even blame Nebuchadnezzar for, defeating Judah. ඔහු යුදේය ආක්‍රමණය කළා වූ නෙබුකද්නේසරවත් දොස් කිව්වේ නැහැ. He wept and mourned for his sins, the sins of his family and the sins of his people. ඔහු හඬමින් වැළපෙමින් පසුතැවිලි වුණා ඔහුගේ පාප ගැන, ඔහුගේ පවුලයාගේ පාප ගැන, සහ ඔහුගේ දේශයේ පාපය ගැන. When was the last time you wept for your sins or the sins of your family or for the sins of the nation? කවදාද අවසාන වරට ඔබගේ පාපය ගැන නැත්නම් ඔබගේ පවුලයාගේ පාපය නැත්නම් මේ දේශයේ පාපය ගැන වැළපුණේ? Someone said that the sins of the country become the sins of the church. කවුද කිව්වා sins of the country. Yeah. දේශයේ පාපය සභාවේ පාප වලට පරිවර්තනය වෙනවායි කියලා. Sadly, we see that happening in Sri Lanka. කනගාටු වෙනවා අපිට කියන්න ඕනේ මේක ලංකාවෙන් සිදු වෙනවා. So he sat down and he wept and he mourned for his sins, the sins of his family and that of the nation. දැන් ඔහු හිඳගත්තා ඊට පස්සේ ඔහු වැළපුණා හැඬුවා ඔහුගේ පාපය ගැනත් ඔහුගේ පවුලේ පාපය ගැනත් ඔහුගේ දේශයේ පාපය ගැනත්. Then the third and the final step was that he fasted and prayed. තුන්වෙනි කාරණාව නම් ඔහු නිරාහාරව යාඥා කළා. Now remember that all activity must start with prayer. අපි මතක තබා ගත යුතු වැදගත් කාරණාවක් නම් අපේ සෑම වැඩ කටයුත්තක්ම යාඥාවෙන් ආරම්භිය යුතු බවයි. The Lord Jesus is our best and perfect example. ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ තමයි අපට ඉන්නා වූ ਸਰව සම්පූර්ණ වූ යහපත් වූ ආදර්ශය. And he prayed before every important activity in his life. උන්වහන්සේගේ ජීවිතයේ සෑම වැදගත් වැඩකටම කලින් උන්වහන්සේ යාඥා කළා. Before he started his ministry, he fasted and prayed for 40 days and 40 nights. උන්වහන්සේගේ සේවය ආරම්භ කරන්න පෙර උන්වහන්සේ රාත්‍රී 40ක් සහ දවස් 40ක් නිරාහාරව යාඥා කළා. Before he chose his disciples, he spent the whole night in prayer. උන්වහන්සේගේ ශ්‍රාවකයන් තෝරා ගන්න පෙර මුළු දවස මුළු රාත්‍රියක්ම උන්වහන්සේ යාඥාවෙන් ගත කළා. Before he went to the cross, he was praying in the Garden of Gethsemane. උන්වහන්සේ කුරුසියට යන්න පෙර ගෙත්සෙමනි උයනේදී යාඥා කළා. So that's the first one. If you have to overcome tough times, if you have to be good witnesses during pandemics and difficult situations, we have to be right with God, and that's what matters. ඉතින් අපේ පළවෙනි කාරණාව නම් අපි දුෂ්කර කාලයන් තුලදී යහපත් සාක්ෂිකරුවන් වෙන්නට නම් අපි මේ ආකාරයෙන් යාඥාවේ යෙදී සිටින්න අවශ්‍යයි. The second step. දෙවෙනි කාරණාව. So if we are right with God, God will put us in the right place at the right time. අපි දෙවියන් වහන්සේ සමග නිවැරදිව සිටිනවා නම් උන්වහන්සේ අපිව නිසි වෙලාවට නිසි ස්ථානයට පත් කරනවා. To be a witness for God, you must be seen and heard. දෙවියන් වහන්සේට සාක්ෂිකරුවෙක් වෙන්නට නම් ඔබ දකින්න පුළුවන් වෙන්න ඕනේ, ඔබව ඇසෙන්න පුළුවන් වෙන්නට ඕනේ. And you must be in a place where God can use you. ඔබ එනම් දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න පුළුවන් ස්ථානයක ඔබ සිටින්න අවශ්‍යයි. So if you are right with God, God will put you in the right place at the right time. ඔබ දෙවියන් වහන්සේ සමග හරියාකාරව සිටිනවා නම් දෙවියන් වහන්සේ ඔබව හරි කාලයේදී හරි ස්ථානයට පත් කරනවා. Nehemiah 1:11, I'm going to only read that last part. It's over there. I hope it's not too small. He says, I was cupbearer to the king. නෙමියා 11 වෙනි පදයේ අන්තිමට කියනවා ඔව් මම රජතුමාගේ පාත්‍රධාරියාව සිටියෙමි කියා. It seems like a fairly innocuous, not so important sentence. ඒක නිකන් එච්චරම වැදගත් වූ වාක්‍යයක් වගේ පේන්නේ නැහැ. But the whole of the book of Nehemiah hinges on that one sentence. නමුත් මුළු නෙහෙමියා පොතම රැඳිලා තිබෙන්නේ මේක වාක්‍යයක් තුලයි.
He was cupbearer to the king. ඔහු රජතුමාගේ පාත්‍රධාරියාව සිටියා. What was the role of the cupbearer? පාත්‍රධාරියාගේ වැඩ කටයුත්ත කුමක්ද වුණේ? Generally, the cupbearer managed the food and drinks of the king. සාමාන්‍යයෙන් මේ පාත්‍රධාරියාගේ කාර්යය වුණේ රජතුමාගේ ආහාර හා පාන කළමනාකරණය කිරීමයි. He has to give the right food and the right drink. ඔහු නිවැරදි ආහාරය සහ නිවැරදි පානය දෙන්නට අවශ්‍යයි. And he also has to ensure that it is not poisoned. ඒකම උඩ සාතික කරන්න තිබුණා මේකේ විෂ වස නැහැ කියලා. If you study ancient history, most of the kings and queens were assassinated or murdered. අපි අතීත ඉතිහාසයේ කියනවා අපි දකිනවා බොහෝ රජවරුන් හා රජනියන්ව ඝාතනයට ලක් වුණා. So one of the popular ways of killing somebody is poisoning. ඉතින් ඊටාම ප්‍රසිද්ධ වූ ක්‍රමයක් නම් කෙනෙක්ව ඝාතනය කිරීම වස දීමයි. So he was a very trusted person. ඔහු ඊටාම විශ්වාසය දිනු පුද්ගලෙක්ව සිටියා. Basically, the king is entrusting his whole life into the hands of the cupbearer. ඇත්තටම රජතුමා ඔහුගේ ජීවිතයේ සම්පූර්ණ ආරක්ෂාව පවරා තියෙනවා මේ පාත්‍රධාරියාගේ අතට. So it's a position of great influence. ඇත්තටම ඒක ඊටාම මහත් බලපෑමක් කරන්න පුළුවන් වූ නිලයක්. How did Nehemiah end up there as a cupbearer to the කොහොමද king? නෙහෙමියා රජතුමාගේ පාත්‍රධාරියා බවට පත් වුනේ? Simple. සාම සරලයි. God appointed him. දෙවියන් වහන්සේ ඔහුව පත් කළා. So God puts us in the right place at the right time so that we can be effective witnesses in difficult times. ඉතින් දෙවියන් වහන්සේ අපිව නිවැරදි ස්ථානවල සුදුසු ස්ථානවල සුදුසු කාලයේදී පත් කරනවා අපි විශ්වාසවන්ත සාර්ථක සාක්ෂිකරුවන් වන පිණිස. So if you are right with God, you have been put where you are by God for a purpose, to be an effective witness. ඔබ දෙවියන් වහන්සේ සමග නිවැරදිව සිටිනවා නම් ඔබ ඉන්නා වූ ස්ථානයේ දෙවියන් වහන්සේ ඔබව පත් කරලා තිබෙන්නේ ඔබ උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂිකරුවෙක් වන පිණිසයි. With God, there is no such thing as a coincidence. දෙවියන් වහන්සේ සමග අහඹු සිදුවීම් නැහැ. Think of Moses. අපි බලමු මෝසස් ගැන. I mean, what are the chances that a baby boy in a little container kept on the river Nile will not only escape death but will end up as the prince of Egypt? දැන් මේ පුංචි බිලින්දෙක් කූඩයක දාපු පුංචි බිලින්දෙක් නයිල් ගඟට දැම්මට පස්සේ ඔහු මේ ජීවිතේ මරණයෙන් බේරෙනවා පමණක් නෙවෙයි රජමාලිගාවේ රජකුමාරයෙක් වෙයි කියන එක මොනතරම් සම්භාවිතාවක්ද? First of all, there were a lot of crocodiles in the river Nile. ගඟේ බොහෝ කිඹුලන් හිටියා. So Moses would have been a tasty meal. මෝසස් ඇත්තටම රසබර ආහාර වේලක් වෙන්න තිබුණා කිඹුලන්ට. Otherwise, if there is a strong current or waves or the flow of water was great, it would have toppled and Moses would have drowned. නැත්නම් ජල දහරාව බොහෝ බලවත්ව තිබුණා නම් සමහරට බොට්ටු මේ ඒ කූඩේ පෙරලිලා ඔහු යට වෙන්න තිබුණා. And what are the chances that a princess will find the baby? දැන් මේ කුංචි දරුවාව රජකුමාරියන් සොයාගනී කියන එකේ සම්භාවිතාව කොහොමද? There is a greater chance of Sri Lanka winning the next World Cup in cricket compared to him being found by a princess. රජකුමාරියෙකුට මෝසෙස්ව හම්බ වෙනවා කියන සම්භාවිතාවට වඩා හොඳ සම්භාවිතාවක් තියෙනවා අපි ඊළඟ ලෝක ශූරතාව දිනාගනී කියලා ක්‍රිකට් වලින්. So what I'm trying to say is it was all God's work. මා මෙතනින් කියන්න උත්සාහ කරන්නේ මේ සියල්ල දෙවියන් වහන්සේ සැලසුම් කර ඉටු කළා වූ දේවල්. Joseph, number 11 in among 12 sons from a small family in Canaan. මේ කානාන් දේශයේ පුංචි පවුලක 12 දෙනෙක්ගේ පවුලෙන් 11 වෙනියා සිටියා ජෝසප්. What are the chances of him becoming the grand vizier or the number 2 person of the Egyptian empire? නමුත් ඒ පුද්ගලයා ඊජිප්තු දේශයේ රජතුමාට පස්සේ හිටියා වූ දෙවෙනි නායකයා වෙන්නට තිබුණා වූ සම්භාවිතාව නැත්නම් හැකියාව මොකක්ද? David, දාවිද්, the youngest son of a small family, ඒ පුංචි පවුලක මේ අන්තිම බාල පුතා from a small village, ඊටම පුංචි නගරයක him becoming the greatest king of Israel. ඔව් ඊශ්‍රායලයේ විශිෂ්ටතම රජතුමා බවට පත්වීම. You know why? If you look at Joseph, Moses and David, one thing is common there. ඔබ දැක්කොත් ජෝසප්
මෝසෙස් සහ දාවිද් එක කාරණාවක් පොදුව තිබෙනවා. When you are right with God, God will put you in the right place at the right time to be an effective witness. ඔබ දෙවියන් වහන්සේ සමග නිවැරදිව සිටියා නම් දෙවියන් වහන්සේ ඔබව නිවැරදි වෙලාවේදී නිවැරදි ස්ථානයේ පත් කරනවා උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂිකරුවෙක් වෙන පිණිස. Next one, if we are right with God, God will give us a sense of calling. අපි තුන්වෙනි කාරණාව නම් අපි දෙවියන් වහන්සේ සමග නිවැරදිව සිටිනවා නම් දෙවියන් වහන්සේ අපට කැඳවීමක් දෙනවා. Matthew 9:35-36. මතෙව් 9:35-36. Jesus went through all the towns and villages, Jesus teaching. I'll read the whole thing. Okay. Teaching in their synagogues, preaching the good news of the kingdom, and healing every disease and sickness. When he saw the crowds, he had compassion on them because they were harassed and helpless like sheep without a shepherd. මතෙව් 9:35-36. යේසුස් වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල 36 and 5:6. 35. යේසුස් වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ සුභාරංචි දේශනා කරමින්ද සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුව කරමින්ද සියලු නුවරවල් වලද ගම්වලද ඇවිද්දසේක. උන්වහන්සේ සමූහයන් දැක ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳමින් විසිර ගොස් සිටින බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කළසේක. Moses realized God's call, so did David, so did Joseph. මෝසෙසුත් යෝසෙපුත් දාවිදුත් තුන්දෙනාම දෙවියන් වහන්සේගේ කැඳවීම එත්තු ගත්තා. So if we are right with God, God will give us that sense of calling. අපි දෙවියන් වහන්සේම නිවැරදිව ගමන් කරනවා නම් දෙවියන් වහන්සේ අපට ඒ කැඳවීම ඒත්තු ගන්නට හැංගියෙන්නට සලස්වනවා. You will know that you are not just doing or carrying out activities, but you are fulfilling God's call. ඔබට ඒ වෙලාවට තේරෙනවා ඔබ නිකන් වැඩ කරමින් නිකන් වැඩ කොටසක් කරමින් ඉන්න කෙනෙක් හැටියට නෙවෙයි. නමුත් දෙවියන් වහන්සේගේ කාර්යභාරය සම්පූර්ණ කරමින් ඉන්නව කෙනෙක් හැටියට ඔබට දැනෙයි. The next one is that if we are right with God, doors will open. අපි දෙවියන් ඊළඟ කරුණ නම් අපි දෙවියන් වහන්සේ සමග නිවැරදිව සිටිනවා නම් උන්වහන්සේ අපිට දොරවල් විවෘත කරනවා. And that is seen in Nehemiah 2:4-6. I'm not going to read it. ඒක අපි නෙහෙමියා 2:4 සිට 6 දක්වා අපි දකින්න යනවා. අපි ඒක බලන්න යන්නේ නැහැ. But to put it like a story. කතන්දරයක් වගේ කියනවා නම් Now Nehemiah is right with God because he sat and he wept and he mourned and he prayed and fasted. නෙහෙමියා දෙවියන් වහන්සේ සමග ඍජුව සිටියා. මන්ද ඔහු ඉඳගෙන ඔහු වැළපෙමින් හඬමින් ඔහු යාඥා කරමින් ඔහු निराහාරව සිටියා. And he was very sad. ඔහු ඊටම දුකින් සිටියා. And the king noticed it. මේක රජතුමා දැක්කා. Most likely Nehemiah's face was as long as Gaul's face. You know, he was with a very long face. right සමහර නෙහෙමියාගේ මූණ එල්ලිලා තියෙන්න ඇති නිකන් ලොකු අපේ ගෝල් ෆේස් එක වගේ. So the king asked him, "What's wrong with you?" රජතුමා ඇහුවා නෙහෙමියා මොකක්ද ඔබේ ප්‍රශ්නය කියලා. And Nehemiah told the king. එතකොට නෙහෙමියා රජතුමාට ඔහුගේ විස්තරය කිව්වා. Now remember that the king had absolutely no interest in rebuilding Jerusalem. දැන් ඇත්තටම මේ රජතුමාට යෙරුසලම යලි ගොඩනැගීම ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. Because for the king, Jerusalem would have been like an outpost, you know, one of those distant places where there were few people and not much tax collection also. ඇත්තටම රජතුමාට හිතෙන්නේ නැත්තේ යෙරුසලම ඉතා ඈත තියෙන පුංචි තැනක්, එච්චර වැදගත් තැනක්, බදු ආදායමුත් නැති පොඩි තැනක් කියලා. But it is God who's working. නමුත් මෙතන අපි දකින්නේ දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ. God opened the door for Nehemiah. දෙවියන් වහන්සේ නෙහෙමියාට දොර විවෘත කළා. Not only did the king allow Nehemiah to go back, give him leave to go back to rebuild Jerusalem, නෙහෙමියාට ආපසු ගොස් ඒ නගරය ගොඩනගන්නට මේ නිවාඩු දුන්නා පමණක් නොවේ. but he also gave him the necessary resources to rebuild. රජතුමා උට අවශ්‍ය සම්පත් ටිකක් දුන්නා ඒ කටයුත්ත කරන්නට. And he also gave him soldiers as bodyguards for safe passage. ඔහුගේ ආරක්ෂාව පිණිස සෙබළුන් දුන්නා ආරක්ෂක නිලධාරීන් ලෙස. See, how can we be effective witnesses? අපි කොහොමද සාර්ථක සාක්ෂිකරුවන් වෙන්නේ? Both in good times and in bad times. හොඳ කාලයේදී වගේම නපුරු කාලවලදී. Same thing, we have to be right with God. අපි දෙවියන් වහන්සේම නිවැරදි වෙන්නට අවශ්‍යයි. So because Nehemiah was right with God,
God, through the king, provided everything that he needed to be an effective witness. ඉතින් දෙවියන් වහන්සේ සමග නෙහෙමියා නිවැරදිව සිටි නිසා ඔහුට රජතුමා කරන කොටගෙන දෙවියන් වහන්සේ ඔහුට අවශ්‍ය වූ සියලු දේ ලබා දුන්නා. And that picture is supposed to be that of Pharaoh and Joseph. ඒ පින්තූරෙන් තියෙන්නේ පාරාවෝ සහ යෝසෙෆ්ගේ පින්තූරය. Now, at that point, Joseph was a prisoner in the king's prison or dungeon, forgotten and left to rot. ඒ අවස්ථාවේදී යෝසෙෆ් රජතුමාගේ සිරකරුවෙක් ලෙස ඒ කුටියක අඳුරු කුටියක සිටියේ විනාශ වෙලා යන පිණිස. Suddenly the door opens. එකපාරට දොර විවෘත වෙනවා. Literally the prison door opens. ඇත්තටම වාචිකවම කියනවා නම් මේ සිරගෙදර දොරවල් විවෘත වුණා උඩ. The palace door opens. මේ රජගෙදර දොරත් උඩ විවෘත වුණා. Joseph finds himself in the presence of Pharaoh, යෝසෙෆ් පාරාවෝ අභිමුඛයේ සිටියා. the most powerful man on the planet at that time. ඒ අවස්ථාවේදී පෘථිවිය මත සිටියා වූ බලගතුම පුද්ගලයා ඔහුයි. But for the sake of interest, they would have given him a good bath and completely shaved him. සමහර වෙලාවට මේ ඔහු හොඳට නාවලා හොඳට ෂේව් කරලා මිනිස්සෙක් කරලා ගේන්න ඇති එතන රජතුමාගේ අභිමුඛයට. If you didn't know this, in ancient Egypt, to go into the Pharaoh's palace, you had to be completely shaved. All hair must be removed, including this. දැන් ඔබ ඉතිහාසයෙන් බලනවා නම් පාරාවෝගේ අභිමුඛයට යනවා නම් ඔබේ සෑම කිසකෙස් ගහක්ම මේ බූගාලා තියෙන්න ඕනේ. මේ ඇස් බැමිත් ඇතුළුව බූගාලා තියෙන්න ඕනේ. So this picture is wrong. දැන් මේ පින්තූරය ඇත්තට වැරදි. Or he's wearing a wig. නැත්නම් ඔහු මේ කොණ්ඩ ආදාපු කොණ්ඩයක් දාලා ඇති. So the point that I'm trying to put across is that because Joseph was right with God, God opened the doors. මා කියන්න උත්සාහ කරන්න වූ කාරණාව නම් යෝසෙෆ් දෙවියන් වහන්සේ සමග නිවැරදිව සිටි නිසා දෙවියන් වහන්සේ යෝසෙෆ්ට දොරවල් විවෘත කළා. We are effective witnesses when God opens the door and we don't have to break it open. අපි සාර්ථක සාක්ෂිකරුවන් වෙන්නේ දෙවියන් වහන්සේ අපිට දොරවල් විවෘත කරලා දුන්නාම අපිට අරින්න අවශ්‍යතාවයක් නැහැ දොරවල්. Next one. ඊළඟ කාරණාව. When we are right with God, God will give us courage. අපි දෙවියන් වහන්සේ සමග නිවැරදිව සිටියා නම් දෙවියන් වහන්සේ අපිට ධෛර්යයේ ශක්තිය දෙනවා. Nehemiah lived in a time when you can't demand things from the king. නෙහෙමියා ජීවත් වුණේ රජතුමාගෙන් කිසිම දෙයක් ඉල්ලන්න පුළුවන් වූ කාලයක නොවේ. I mean, in a sense, today's royalty in most parts of the world are not very powerful. දැන් අද ලෝකයේ සිටිනා වූ මේ රජවරුන් සහ රාජනීයන් බලගතු අය නොවේ. ඔවුන් සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව ඉන්නව අය. But if you are meeting any member of a senior royal family member, do you know that you can't talk or speak unless they speak to you? දැන් ඔබ ඒ සැබෑ රාජකීය තත්ත්වයේ ඉන්නා වූ කෙනෙක් සම්බන්ධව ඔබ හමු වෙනවා නම් ඔබට ඔහු සමග කතා කරන්න බෑ. ඔහු ඔබ සමග කතා කළොත් මිස. Another example. තවත් උදාහරණයක්. I know nothing to do with our study today. අපේ පාඩමට සද්දාල් නැහැ. If they are serving food and say you are in the presence of a royal family member and he or she takes that item, you also have to take it even if you don't like it. දැන් ඔබ රාජකීය මේ මංගලයේ සහභාගී වෙලා තියෙන කෑම කනවා නම් රජතුමා යම් කිසි දෙයක් අනුභව කරන්න ගත්තා නම් ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔබ ඒ දේ ගන්නටම අවශ්‍යයි. And if they say no thank you for something, even if you love it, you can't touch it. දැන් ඔබ ආසා කරන දෙයක් තිබුණත් ඒක ඔබ ගන්න ගියත් ඔබට ගන්න බෑ ඔවුන් ඒක ගත්තේ නැත්තම්. Even if it is chocolate biscuit pudding. chocolate Biscuit pudding. chocolate biscuit pudding වුණත් ගන්න බෑ. Okay. So the king in those days was very powerful and you can't just ask for things from the king. ඉතින් ඒ කාලේ රජගොල්ලෝ හරි බලගතුයි. ඉතින් ඔවුන්ගෙන් අපිට ඕන දේ ඉල්ලන්න බෑ. But because he was right with God, he had the courage to ask the king. නමුත් ඔහු දෙවියන් වහන්සේ සමග නිවැරදිව සිටි නිසා ඔහුට ශක්තිය ධෛර්යය තිබුණා රජතුමාගෙන් ඉල්ලන්න. And the king gave it. රජතුමා ඒක ඔහුට දුන්නා. Because if you demand from the king, he can cut your head off. ඇත්තටම රජතුමාගෙන් බලහත්කාරයෙන් ඉල්ලුවා නම් ඔහුට පුළුවන් ඔබගේ හිස කසා දමන්න. I put two other examples from the Bible there. අපිට ඒකට බයිබලයේ උදාහරණ දෙකක් තිබෙනවා. One is David and Goliath. එකක් තමයි දාවිද් සහ ගොලායත්. Remember, everybody was in fear, including the king, Saul. සවුල් රජතුමා ඇතුළු සෑම කෙනෙක්ම මුළු හමුදාවමත් බයගුල්ලේ තත්ත්වයක තමයි හිටියේ එදා. David was about 17 years at that time. දාවිද්ගේ වයස අවුරුදු 17 ඒ කාලේදී. Yet he went to battle against the greatest champion of that time.
නමුත් ඔහු ගියා ඒ පිලිස්තියේ සෙන්පතියා දක්ෂතම යුද නිලධාරියා සමග සටන් කරන්නට. Because David was right with God, God gave him that courage. දෙවියන් වහන්සේ සමග දාවිද් නිවැරදිව සිටි නිසා දෙවියන් වහන්සේ දාවිද්ට ඒ ධෛර්යය දුන්නා. Another example, Elijah and the prophets of Baal. අපි දකිනවා ඊළඟ උදාහරණය එලියා සහ බාල්ගේ මේ දිවැසිවරුන්. At that point, Elijah was alone, ඒ අවස්ථාවේදී එලියා හුදකලාවේ සිටියේ. and there were 700 prophets of Baal. බාල්ගේ දිවැසිවරුන් 700 දෙනෙක් හිටියා. And if you study a bit of history, the prophets of Baal were thugs and murderers, that kind of people. දැන් ඔබ ඉතිහාසයේ බැලුවා නම් ඔබට පෙනෙයි බාල්ගේ දිවැසිවරුන් ඇවිල්ලා මේ දාමරිකයන් දරුණු පාතාලයේ අය තමයි හිටියේ. So, to be effective witnesses, if we are right with God, God will give us the courage to be powerful and effective witnesses even in troubled times. ඉතින් අපි දෙවියන් වහන්සේ සමග නිවැරදිව සිටියා නම් දෙවියන් වහන්සේ අපට ධෛර්යයේ ශක්තිය දෙනවා. ඒ දරුණු අවස්ථාවලදී පවා උන්වහන්සේ වෙනුවෙන් සාර්ථක සාක්ෂිකරුවන්ව සිටින පිණිස. The penultimate one before the last. අවසානයේ කාරණේට ඉස්සලා කාරණාව දැන්. If we are right with God, He will take care of our enemies. අපි දෙවියන් වහන්සේ සමග නිවැරදිව සිටියා නම් දෙවියන් වහන්සේ අපේ සතුරන්ව බලා ගනී. I just want to qualify what I'm saying now. මම කියන්න උදේ තව ටිකක් විස්තර කරන්න මම කැමතියි. Nehemiah belonged to the old covenant. නෙහෙමියා අයිති වුණේ පරණ ගිවිසුම් ක්‍රියාකලාපයටයි. We belong to the new covenant. අපි අලුත් ගිවිසුමේ සම්ප්‍රදායන් වලටයි අපි In the new covenant, we don't pray, oh God, let the church bell fall on my enemy when he comes to church. No, we don't pray like that. අපි අලුත් ගිවිසුමේ ඉන්නවා අපි යාඥා කරන්නේ නැහැ ස්වාමිනී මගේ සතුරා සභාවට එනකොට පල්ලියේ තියෙන සීනුව කඩාගෙන ඔහුගේ ඔළුවේ වැටෙන්න කියලා. We are not supposed to pray, oh Lord, let him get COVID and die. No, we are not supposed to do that. අපිට එහෙම යාඥා කරන්න බෑ. ඒ කියන්නේ අනේ ස්වාමිනී මගේ මේ එදිරිකාරයා කොවිඩ් හැදලා මැරෙන්න කියලා. So we are not supposed to pray for or wish for harm or danger on our enemies. We are supposed to bless them, feed them, give them water and love them. අපගේ සතුරන්ට හානිය හෝ විනාශය සිදු කරන පිණිස යාඥා කරන්න අපිට බෑ. නමුත් අපි ඔවුන්ට ආහාර පාන දී අපි ඔවුන්ව සුරැකීමෙන් ඔවුන් වෙනුවෙන් යාඥා කරන්න අවශ්‍ය තිබෙනවා. So when I say he will take care of our enemies, දැන් මම කියනවා නම් දෙවියන් වහන්සේ අපේ සතුරන්ව බලා ගනී කියලා. God can even turn our enemies into our friends. දෙවියන් වහන්සේට පුළුවන් අපේ සතුරන්ව අපේ මිතුරන් බවට පරිවර්තනය කරන්න. I'll let you in on a little secret. මම පුංචි රහසක් ඔබට කියන්නම්. If you hate somebody and you are struggling to love that person, ඔබ යම්කිසි කෙනෙකුට ද්වේෂ කරනවා නම් ඒ පුද්ගලයාට ප්‍රේම කිරීම සම්බන්ධයෙන් ඔබට පොරබැදීමක් තියෙනවා නම් you know the best way that you can love that person? ඔබ දන්නවද ඒ පුද්ගලයාට ප්‍රේම කරන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද කියලා? Start praying for them daily. ඒ පුද්ගලයන් වෙනුවෙන් දිනපතා යාඥා කරන්න ඉගෙන ගන්න. And if you start praying for them daily, after some time you will find it impossible to hate them. ඔබ දිනපතා ඔවුන් ගැන යාඥා කරන්න පටන් ගත්තා නම් ඔබට අමාරුම වෙයි ඔවුන්ට ද්වේෂ කරන්න. Now Nehemiah had loads of enemies. දැන් නෙහෙමියාට බොහෝ සතුරන් සිටියා. But these people were the enemies of God and enemies of God's people. දැන් මේ අය දෙවියන් වහන්සේගේ සතුරන් සහ දෙවියන් වහන්සේගේ සෙනගගේ සතුරන් වූ අය. When Nehemiah wanted to rebuild the walls and the gates, they caused lots of problems. දැන් නෙහෙමියා ඒ පෞර සහ දොරකොඩ හදන්න උත්සාහ කරනකොට ඔවුන් බොහෝ ප්‍රශ්න ඇති කළා නෙහෙමියාට සහ ඔහුගේ කණ්ඩායමට. What happened there? God took care of them. මොනවද වුනේ? දෙවියන් වහන්සේ ඒ දේ බලාගත්තා. So it also teaches us that to be effective witnesses, අපිට උන්වහන්සේ උගන්වනවා එනම් අපි හොඳ සාර්ථක සාක්ෂිකරුවන් වෙන්නට නම් we must not focus on our enemies. අපි අපගේ දෘෂ්ටි කෝණය රැඳවිය යුත්තේ අපේ දැක්ම රැඳවිය යුත්තේ සතුරන් මත නොවේ. We need to focus on being right with God. අපේ දැක්ම විය යුත්තේ දෙවියන් වහන්සේ සමග අපි නිවැරදි වීමයි. That way God will give us the victory. ඒ අවස්ථාවේදී දෙවියන් වහන්සේ අපට ජයග්‍රහණය දෙනවා. That picture is to remind us of the fall of Jericho. මේක ජෙරිකෝවේ වැටීම ගැනයි අපි මේ බලන්නේ පින්තූරේ. And the children of Israel going in and taking over the promised land. එනම් ඊශ්‍රායල් ජනතාව රට ඇතුළට ගොස් පොරොන්දු දේශය අත්පත් කර ගැනීම තමයි දකින්නේ. Did Israel beat all those people on the promised land? No.
ඊශ්‍රායලය මේ භූමියේ සිටියා වූ සියලුම අයට පහර දුන්නාද? It was God who defeated them. දෙවියන් වහන්සේ ඔවුන්ව පරාජය කළේ. You remember that famous song that we sing, in heavenly armor we'll enter the land, the battle belongs to the Lord. Right. අපි ඉංග්‍රීසියෙන් ගීතිකාවක් තිබෙනවා. එනම් අපි දෙවියන් වහන්සේ කෙරෙහි අපි විශ්වාසයෙන් දෙවියන් වහන්සේගේ පොරොන්දු දේශයට ඇතුළු වෙනවා. මන්ද සටන දෙවියන් වහන්සේගේ කියලා. No weapon that's fashioned against us will stand. අපට Sorry, the battle belongs to the Lord. අපට එරෙහිව තිබෙනා වූ කිසිම ආයුධයක් සාර්ථක වෙන්නේ නැහැ. මන්ද එයත් දෙවියන් වහන්සේගේ නිසා. When your enemy presses in hard, do not fear. The battle belongs to the Lord. ඔබගේ සතුරා ඔබ මිරිකනවා නම් ඕනෑමට වඩා ඔබ බියවන්නට එපා. සටන දෙවියන් වහන්සේගේයි. So if you are right with God, He will take care of our enemies. We don't have to worry about them. ඉතින් ඔබ දෙවියන් වහන්සේ සමග නිවැරදි නම් ඔබ බය වෙන්නට අවශ්‍ය නැහැ. මන්ද දෙවියන් වහන්සේ සටන බලා ගනී. The last one. අවසාන කරුණ. Normally in a sermon when you say last, everyone gets up. සාමාන්‍ය අන්තිම කරුණ කියනකොට ඔක්කොම ලාට පොඩි ජොලිතයක් එනවා. When we are right with God, He will establish the work of our hands. දෙවියන් වහන්සේ සමග අපි නිවැරදිව සිටියා නම් දෙවියන් වහන්සේ අපගේ දෑතේ කර්මාන්තය සඵලවත් කරනවා. I love this verse. මම මේ පදේ ඉතාමත් ආසයි. Psalm 90 verse 17. ගීතාවලිය 90 17 වෙනි පදය. May the favor of our Lord your God rest on you. Establish the work of your hands, and O Lord, establish the work of my hands, or of our hands. I'll read that again. May the favor of the Lord our God rest on us. Establish the work of our hands for us. Yes, establish the work of our hands. අපේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ අලංකාරය අප කෙරෙහි වේවා. අපේ අත්වල වැඩ අප කෙරෙහි ස්ථිර කළ මැනව. එසේය අපේ අත්වල වැඩ ස්ථිර කළ මැනව. So when we are right with God, He will make us effective witnesses. අපි දෙවියන් වහන්සේ සමග නිවැරදිව සිටියා නම් දෙවියන් වහන්සේ අපිව සාර්ථක සාක්ෂිකරුවන් බවට පත් කරනවා. Even though that's a final point, I have some practical things I want to leave with you. මේක අවසාන කරුණ වුණත් මම ප්‍රායෝගික කාරණා කීපයක් ඔබ සමග බෙදා ගන්න කැමතියි. Because our study today is being effective Christian witnesses during the COVID-19 pandemic. අපේ තේමාව වෙලා තියෙන්නේ අපි මේ COVID ව්‍යසනය ඉදිරියේ සඵලවත් සාක්ෂිකරුවන් වෙන්නේ කොහොමද කියන එකයි. The way we behave during COVID-19 will say a lot about Christianity and about the Lord Jesus Christ to the non-Christians around us. අපි මේ කාලයේදී හැසිරෙන ආකාරය මත මහ විශාල පණිවිඩයක් අපි නිකුත් කරනවා කිතුණුවන් නොවන ලෝකයට සහ කිතුණුවන් නොවන මනුෂ්‍යයන්ට ක්‍රිස්තුස් වහන්සේ ගැන. Firstly, obviously you would have heard this many times, follow the directives given by the government and the health authorities. පළවෙනියෙන් ඔබ අසලා ඇති මේක සෞඛ්‍ය විධිවිධාන රජය විසින් නිකුත් කරන සෞඛ්‍ය විධිවිධාන පිළිපදින්න. I was out of town last week, and as I was returning, we came past a particular religious building, not Christian, something else. පසුගිය සතියේ අපි කොළඹින් පිටේ ඉඳලා එනකොට අපි එක්තරා ආගමික ස්ථානයක් පසු කරමින් සිටියා. කිතුණු ස්ථානයක් නෙවෙයි. Hundreds of people. සිය ගණනක් සෙනග. No masks. මාස්ක් තිබුණේ නැහැ. No social distancing. ඔවුන් මීටරේ දුර තිබුණේ නැහැ. And they didn't seem to care. ඔවුන් ඒ ගැන කිසිම සැලකිල්ලක් ගත්තේ නැහැ. Secondly, as a good witness, you need to pray for the medical staff and the frontline staff because they bear the brunt of the attacks by this virus. දෙවෙනියට කිතුණුවන් වශයෙන් අපි මේ සටනේ පෙරමුණේ ඉන්නා වූ වෛද්‍ය සහ හමුදා මේ වගේ අය වෙනුවෙන් අපි යාඥා කරන්න අවශ්‍යයි. මන්ද ඔවුන් තමයි මේ කොවිඩ් එකේ දරුණුම ප්‍රහාරයට මුහුණට මුහුණ දෙන්නේ. Third one, don't hoard things, especially in a time when everything is in short supply. Take only what is required. Don't hoard things. Leave some for others as well. මේ කාලයේ දරුණු වෙන අවස්ථාවේදී ඔබගේ දේ ගැනම හිතලා වස්තු රස කරන්න යන්න එපා. බඩු රස කරන්න යන්න එපා. බඩු හිගයක් තිබුණත් අනිත් අයටත් යමක් ගන්නට ඔබ ඉතුරු කරලා එන්න. If I'm right, it was March last year when they put that first curfew and we didn't know how long and what was going to happen. මම හිතන්නේ මාර්තු වල තමයි අපිට මේ පළවෙනි ඇඳිරිදී තිබුණේ. අපි දන්නේ කොච්චර කාලයක් ඒක තිබුණාද කියලා, තියෙන්න යනවාද කියලා. And there was this
lady and her son right in front of me in the supermarket queue. ඉතින් සුපර්මාකට් එකේ එක්තරා කාන්තාවක් සහ ඇගේ දරුවා හිටියා මගේ ඉස්සරහා පිට. I was wondering whether she was running a hostel. මට පුදුම හිතුණා ඇය මේ බෝඩින් හවුස් එකක් පවත්වනවාද She කියලා. cleaned up the rice, she cleaned up the dal, all the counters. She had 3 trolleys overflowing and she didn't leave for others. ඇය හාල් පරිප්පු මේ වගේ ඒ මුළු කවුන්ටර්ස් වල තිබුණ ඔක්කොම දේවල් පුරව ගත්තා. ඇගේ කරත්ත තුනට ට්‍රොලිස් තුනටම. අනිත් අයට මොකද ඉතුරු කරේ නැහැ. The next one, share with those who are suffering, especially the ones who have lost their source of income. සමහර අයගේ ආදායම් මාර්ග නැති වුණා කරුණාකරලා ඔබට තිබෙන දේ අන් අය සමග බෙදා ගන්නට උත්සාහ කරන්න. Remember, 20% of our population, which is 1/5 of our population, are daily wage earners. ඔබ දන්නවද 120ක් නැත්නම් අපේ ජනගහනයෙන් පහෙන් එකක් දිනපතා කුලී වැඩ කරලා හම්බ කරන අය. So, a lot of them lost their income. බොහෝ අයට තමන්ගේ ආදායම නැති වුණා. And if you are able, say, I'll just give you a simple illustration. මම ඔබට පුළුවන් නම් ඔබට පුළුවන් සරල උදාහරණයක් දෙන්නම්. If a trishaw guy charges you 200, give him 300 because to make up for what he lost, because during those days he had no income. ඔව්. 3 wheel එකකට යන්නේ කෙනෙක් රුපියල් 200ක් නම් ගන්නෙ ඔබ ඒකට 300ක් ගෙවන්න මන්ද ඔහුට ගොඩක් ආදායම නැති වෙච්ච දවස් තිබුණා. Next one, minister to those in need. අවශ්‍යතාවෙන් පෙළෙන අයට සේවය උපස්ථාන කරන්න. Because need is not only physical or monetary, it can be psychological as well. මේ අවශ්‍යතාවය කියන එක මුදල්මය සහ ද්‍රව්‍යමය පමණක් නොවේ ඒ මානසික වෙන්නත් පුළුවන්. So many have lost their loved ones due to the virus. මේ වෛරස් එක නිසා බොහෝ අයට තමන්ගේ සෙනෙහවන්තයන් නැති වුණා. And so many people are affected mentally because they have been cooped up in their homes. සමහර අය නිවස තුලම හිර කරලා ඉන්න නිසා මානසිකව මහත් පීඩනයක සිටිනවා. Sometimes just a telephone call to find out how they are and have a chat and tell a couple of jokes, make them laugh, and that will make a world of a difference. සමහරට ඔබට පුළුවන් ඒ වගේ අයට කෝල් එකක් දීලා ඒත් එක විහිළු කරන්න මොන හරි කරන්න ඇත්තටම උන් ඉන්නා වූ තත්ත්වේ නෝන සම්පූර්ණ වෙනත් ලෝකයකට එයපත් කරනවා. If you look at human response to this virus, it's one of fear. අපි බැලුවාම මේ වෛරස් එකට තියෙන මනුෂ්‍ය ප්‍රතිචාරය නම් බිය සාගත ප්‍රතිචාරයක්. So don't let fear. I said fear. බය. Yeah. So don't let fear overwhelm you. ඉතින් කරුණාකරලා ඉඩ දෙන්න එපා බියට ඕනෑවට වඩා ඔවුන්ව යටපත් කරගන්නට. Why? Because remember, the word of God is our compass. එසේ කරන්නේ නැත්තේ ඇයි? මන්ද දෙවියන් වහන්සේගේ වචනය අපේ මාලිමා යන්ත්‍රණය අප මඟ පෙන්වන්නා දේව වචනය නිසා. We know that the Bible is alive. It's not a dead book. අපි දන්නවා දේව වචනය ජීවමාන වචනයක් බව. ඒක මැරිච්ච පොතක් නෙවෙයි. So if you are in close sync with the Bible, if you read the Bible regularly, you'll be encouraged and you will not have fear. ඔබ බයිබලය නිරන්තරයෙන්ම කියවන සම්බන්ධය තියෙන කෙනෙක් නම් ඔබ බය වෙන්නේ නැහැ. ඔබට දෙවියන් වහන්සේගේ ශක්තිය බයිබලය තුලින් ලැබෙනවා. Ultimately, remember, we find our sufficiency in Christ. අප තේරුම් ගත යුතු ප්‍රධාන සත්‍යය නම් අපේ පරිපූර්ණත්වය අපි සොයන්නේ ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලිනුයි. He is our provider. උන්වහන්සේ අපේ සැපයුම් කරුවාණන්. He is our protector. උන්වහන්සේ අපේ ආරක්ෂා කරුවාණන්. And we know Romans 8:28. අපි දන්නවා රෝම 8:28 වෙනි පදය කුමක්ද කියන්නේ කියලා. For all things work together for the good of those who love God and are called according to his purpose. මන්ද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නා වූ උන්වහන්සේගේ කැඳවීමට අනුව එන්නා වූ සියලු දෙනාට සියල්ල යහපතට සිදුවන බව දේව වචනේ අපිට කියනවා. Even when we walk through dark valleys, God's presence is with us. Psalm 23 tells us that. අපි අන්ධකාරයේ තනිතලා වලින් මග තුලින් ගමන් කළත් දෙවියන් වහන්සේගේ සැනසීම අපිට තිබෙනවා. ගීතාවලියේ 23 අපි ඒක දකිනවා. Hebrews 13:5, never will I leave you, never will I forsake you, the Lord says. හේබ්‍රේව 13:5 කියනවා දෙවියන් වහන්සේ කියනවා ඔබ කිසි කලකට මම අත් නොහරිමි නුඹ අත නොහරිමි කියා. Satan has used COVID-19 to establish parts of his kingdom. සාතාන් මේ COVID-19 පාවිච්චි කරලා තියෙනවා ඔහුගේ රාජ්‍යයේ සුළු අංග ස්ථාපනය කරන්නට. Let's not allow that. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. I've not put it on the PowerPoint, but I want to say one final thing because that's a huge challenge to the body of Christ right now. මම මේක දැම්මේ නැහැ ස්ක්‍රීන් එකේ. නමුත් ක්‍රිස්තුස් සභාවේ දේව පවුලට තිබෙන විශාල අභියෝගයක් මම ඔබට සමවේදා කරන්න කැමතියි. The vaccine.
ඒ මේ අපිට තිබෙනා වූ එන්නත. You know that the church is divided over such a simple thing as the vaccine. ඒ එන්නත වගේ සරල දෙයක් උඩ සභාව බෙදිලා සිටිනවාද? People are leaving churches because of the vaccine, or either they are for the vaccine or against the vaccine. සමහර අය සභාවල් අතහැරලා යනවා. මන්ද එක්කෝ ඔවුන් මේ එන්නතට පක්ෂපාතී, සමහර අය එන්නතට විරුද්ධ නිසා. But can I say this? මට කියන්න පුළුවන් මේ දේ ඔබට. The vaccine has nothing to do with the body of Christ. මේ එන්නතට කිසිම බැඳීමක් නැහැ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සමග. It's a medical thing. ඒක වෛද්‍ය දෙයක්. So if you have a wound on your leg which is not healing, you're not going to go and ask the priest or the pastor for medicine, you go to a doctor. ඔබට කකුලේ තුවාලයක් තියෙනවා නම් සනීප වෙන්නේ නැති ඔබ දේවකෙතුමා හරි පූජකයෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් ඉල්ලන්න යන්නේ නැහනේ. ඔබ යන්නේ වෛද්‍යවරයෙක් ගාවට. So if you have an issue taking the vaccine, ask a doctor. ඉතින් ඔබට මේ එන්නත ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ගිහලා වෛද්‍යවරයෙක් හමු වෙන්න. Don't make it a theological issue and try to cause trouble in the church. There are lots of people who are doing it right now. ඒක දේව ධර්මයේ ප්‍රශ්නයක් කරගන්නට එපා. ඒක සභාවට ගේන්න එපා. බොහෝ අය ඒ දේ කරමින් ඉන්නවාද? There's one person who called me and blasted me and said, "You're not preaching against the vaccine, therefore I won't listen to you anymore." I said, "Thank you." එක්තරා පුද්ගලෙක් බැන වැදුනා මම මේ එන්නතර එරෙහිව දේශනා කරන්න නිසා මම ඊට පස්සේ ඔබගේ දේශනා අහන්නේ නැහැ කියලා. සහෝදරයා කිව්වා බොහොම ස්තුතියි. I'm not a medical doctor, so I can't comment on that. Doctor, you are a doctor but not a No, medical. not a medical doctor. Right. ඔව් වෛද්‍ය ආචාර්යවරයෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා වෛද්‍ය දෙයක් ගැන උඩ මුත් කියන්න බෑ. If you come to me for medicine, you'll die. ඔබ මාගාවට ආවනම් බේත් ගන්න ඔබ මැරෙයි. So what I'm trying to say is that's not a theological issue, that's a medical issue. So don't complicate life with that. Go to a doctor, go to the experts. Don't believe what the Facebook doctors are saying. They are not doctors. ඔබ මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක්ගෙන් අවසර ගන්න, වෛද්‍යවරයෙක්ගෙන් අදහස් අනුශාසනා ගන්න වෙන අය ගාවට යන්න එපා. Facebook එකේ ඉන්න දොස්තරලා ගාවට යන්න එපා. ඒ අය දොස්තරලා නෙවෙයි. Thank you for being patient. I know you're back after a long time, and I hope that we can continue to meet like this without any more lockdowns. අපි බොහෝ කාලයකට පස්සේ අපි මෙසේ එකට හමුුනේ. මම විශ්වාස කරනවා, ප්‍රාර්ථනා කරනවා දීර්ඝ කාලයක් අපිට මෙසේ එකතු වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මට සවන් දුන්නාට ඔබට ස්තුතියි. Let's pray. අපි යාඥා කරමු. Father, we thank you for this beautiful time that we have spent together. ස්වාමිනී අපි එකමුතුව මේ ගත කළා වූ අලංකාර කාලය ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. Lord, what a joy it is to see one another face to face. ස්වාමිනී පුද්ගලිකව එකිනෙකාව මුණ ගැසීම කොතරම් මහත් ප්‍රීතියක්ද. Thank you, Lord, for opening up the country for us. ස්වාමිනී අපේ රට අපිට විවෘත කර දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා. Lord, it is our prayer that this virus will be eradicated. ස්වාමිනී අපගේ යාඥාව නම් මේ වෛරසය තුරන් කරන පිණිසයි. Let your will be done. ඔබ වහන්සේගේ කැමැත්ත සිදු වේවා. Lord, I thank you for everyone who's here. ස්වාමිනී මේ එතන ඉන්නා වූ සෑම කෙනෙක් ගැනම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. Thank you for Brother Kumar for translating for me. ස්වාමිනී සහෝදර කුමාර් ගැනත් ස්තුතිවන්ත වෙනවා. Lord, we thank you for Reverend Bernard Box, who's here, who's providing leadership. අපි නායකත්වය දෙන්නා වූ දේවගති බර්නාඩ් බොක්ස් වෙනුත් අපි ස්තුතිවන්ත වෙනවා. Lord, we thank you for Hashanta, who has organized this. ස්වාමිනී මේ සංවිධානය කළ හෂාන්ත සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා. And for all these lovely young people who have provided the worship part of it. අපේ මේ මිහිරි යෞවන කණ්ඩායම අපිට නමස්කාරයේ උපකාර කළ කණ්ඩායම අපි ස්තුතිවන්ත වෙනවා. And I thank you, Lord, for every single brother and sister who's here today. ස්වාමීනි මෙතන මේ ස්ථානයේ සිටින සෑම සහෝදරයෙක් සහෝදරියකටම අපි ස්තුතිවන්ත වෙනවා. Lord, we pray for a special spiritual blessing from above. ස්වාමීනි ස්වර්ගයෙන් විශේෂ වූ ආත්මික ආශිර්වාදයක් අපි යාඥා කළ ඉල්ලනවා. May God the Father prepare your journey. ඔබගේ ගමන පිය වූ දෙවියන් වහන්සේ සැලසුම් කරසේක්වා. May Jesus the Son guide your footsteps. පුත්‍ර වූ යේසුස් වහන්සේ ඔබේ මඟ පෙන්වනසේක්වා. May the Holy Spirit strengthen you. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට බලවත් කරනසේක්වා. May the 3-in-1 watch over you. මේ ත්‍රියක දෙවිඳුන් ඔබව රැක බලා ගනිත්වා. Every day of your lives. ඔබේ ජීවිතයේ සෑම දවසකදීම. In Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. Amen. Thank you, brother.
Thank you very much, sir. It's a wonderful, powerful word. Anyway, the God's word is always powerful, and God has guided you to give that message to us. It's a blessing for us, being the mission service before our 49th anniversary, which will be celebrated tomorrow. I kindly invite our chairman, sir, to do the blessing, final blessing. Could we all stand and maybe spend a few moments reflecting on what was heard from the life of Nehemiah, Joseph, Moses, and Elijah. Heavenly Father, we thank you, Lord, for your greatness and goodness towards each one of us as individuals and as families. Now as we go our ways, protect us, be with us, provide for us. May your precepts strengthen us. So Lord, guide us this night. In Jesus' name, amen. And the blessing of God Almighty, the Father, the Son, and the Holy Spirit be with you and with all whom you love, now and always. Amen. A very good night to all of you. See you tomorrow morning.